සියලු දෙනාගේම අවසරයි. මම විමල් වත්තුහේවා ගොවියරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක. අද මේ මාධ්‍ය සාකච්ඡාව සූදානම් කරේ මූලිකව කරුණු දෙකක් කතා කරන්න. එකක් තමයි මේ මොහොතේ මතුවලා තියෙන පොහොර ප්‍රශ්නය සම්බන්ධව සාකච්ඡා කරන්නත්. ඒ වගේම පහුගිය කාලේ රජය විසින් පවරාගත්තු අවශේෂ වනාන්තරවල දැනට සිදුවමින් ඇති ක්‍රියාකාරකම් සම්බන්ධව පොඩි අදහසක් සාකච්ඡා කරගන්නත්. එතකොට අපි දන්නවා දැන් මේ මොහොත වෙනකොට රට පුරාම ගොවි ජනපදවල උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ වෙලා තියෙනවා පොහොර දෙන්න කියලා. එතකොට සමහර ගොවි ජනපද ව්‍යාපාර ගත්තොත් එහෙම පොහොර නැත්තම් වතුර එපා කියන තැනකට උද්ඝෝෂණය දැන් යමින් තියෙනවා. ඒ කියන්නේ මේ මොහොත වෙනකොට මේ පොහොර ප්‍රශ්නය ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ පහුගිය අප්‍රේල් මාසයේ ජනාධිපතිවරයා විසින් ගත්තු තීන්දුවත් එක්ක. ජනාධිපතිවරයා අප්‍රේල් මාසයේ 22 වෙනිදා රජයේ සංස්ථාවල සභාපතිවරු හා රජයේ ප්‍රධාන නිලධාරී එකතු කළ කරපු සාකච්ඡාවකදී හදිසියෙම ප්‍රකාශයට පත් කරනවා ඉදිරියට රසායනික පොහොර හා පලිබෝධනාශක ගෙන්වීම සම්පූර්ණයෙන්ම නතර කරනවා කියලා. සම්පූර්ණයෙන්ම තහනම් කරනවා කියලා. හැබැයි මේ ප්‍රකාශය කියනකොට මේ ප්‍රකාශය කරන වෙලාව වෙනකොට පොහොර ප්‍රශ්නයට උත්තර දෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව කිසිදු ආකාරයේ සැලැස්මක් වැඩපිළිවෙලක් ඇතුව නෙමෙයි මේ ප්‍රකාශය කරන්නේ. රසායනික පොහොර හා පලිබෝධනාශක සම්පූර්ණයෙන් ගෙන්වීම තහනම් කරාට පස්සේ කොහොමද ගොවියින් ගොවිතැන් කරන්න කියන එක සම්බන්ධව සැලැස්මක් සකස් කරලා වැඩපිළිවෙලක් හදලා ඒක සම්බන්ධව ක්‍රියාමාර්ග තෝරලා නෙමෙයි මේ ප්‍රකාශය කරන්නේ. අපි දැක්කා ඊට පස්සේ මැයි මාසේ 31 වෙනිදා වෙනකොට තිබුණු කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගන්නවා හෙක්ටයාර් 11 ලක්ෂයකට. ඒ කියන්නේ මේ මහා කන්නේ 2021 22 මහා කන්නේ සඳහා හෙක්ටයාර් 11 ලක්ෂයකට පිටරටින් කාබනික පොහොර ගෙන්නන්න කියලා මැයි මාසේ 31 වෙනිදා තිබ්බ කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගන්නවා. හැබැයි ඒ තීරණය ගත්තු වෙලාවේ රට පුරාම ඒකට විරෝධයක් පැන නගනවා. විශේෂයෙන්ම පරිසරවේදීන් හා ලංකාවට ඒ කියන්නේ පරිසරවේදීන්ගේ පැත්තෙන් සහ කෘෂි විශේෂඥයන්ගේ පැත්තෙන් ඒ විරෝධය පැන නැගෙන්නේ මේ පොහොර ආනයනය කරන එකත් එක්කම අහිතකර සුද්ධජීවීන් සහ බැක්ටීරියා වර්ග රටට එන්න පුළුවන්කම තියෙනවා. ඒකෙන් බරපතල විනාශයක් සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා කියන එකත් එක්ක ශාක නිරෝධායන පනතේ යටතේ මෙවැනි පොහොර ගේන්න බෑ කියන පදනමෙන් ලොකු විරෝධයක් මතුවෙනවා. ඊට පස්සේ ආණ්ඩුව තීරණය කරනවා 7 වෙනි මාසේ 18 වෙනිදා තිබ්බ 7 වෙනි මාසේ 12 වෙනිදා තිබ්බ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ආණ්ඩුව තීරණය කරනවා ගොවියෙකුට රුපියල් 12500 ගානේ දීලා පොහොර නිෂ්පාදනය කර ගැනීම සඳහා ගොවීන්ට අවශ්‍ය වෙන උදව් කරනවා කියලා. හැබැයි ගොවීන්ට රුපියල් 12500ක් දෙනවා කියලා කොරොන්දු වුණාට ඒ වගේම ගොවීන්ට අවශ්‍ය වෙන තාක්ෂණික උපදෙස් සහ ඒ අවශ්‍ය වෙන අනිකුත් පහසුකම් දෙනවා කියලා කිව්වට මේ වෙනකන් කිසිදු ගොවියෙකුට ඒ අවශ්‍ය වෙන පහසුකම් සහ උපදෙස් දුන්නේ නැහැ. ගොවියෝ ගෙදර තියෙන කැඩිකසල ටික එකතු කරලා ගොඩ ගහගෙන ඉන්නවා. හැබැයි ඒකේ අපි දන්නවා ඒකෙන් අවශ්‍ය වෙන නයිට්‍රජන් ප්‍රතිශතයේ සහිත කාබනික පොහොර නිෂ්පාදනය කරන්න පුළුවන් කමක් නැහැ. සාමාන්‍යයෙන් ගත්තොත් එimhe යූරියා කිලෝ එක 146ක නයිට්‍රජන් ප්‍රතිශතයක් තියෙනවා. හැබැයි මේ ගෙදර හදන අපි ගෙදර කැඩිකසල එකතු කරලා හදන කොම්පෝස්ට් කිලෝ එකක තියෙන උපරිම ගත්තොත් එimhe 1.5ක විතර යූරියා ප්‍රතිශතයක්. එතකොට හැබැයි ඒකේ යූරියා ප්‍රමාණය වර්ධනය කරගන්නේ කොහොමද කියන අවශ්‍ය නයිට්‍රජන් ප්‍රමාණය වර්ධනය කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධව කිසිදු ආකාරයේ තාක්ෂණික උපදේශක් ගොවීන්ට දීලා නැහැ මේ වෙනකම්. එතකොට එක පැත්තකින් ඒක අසාර්ථක වුණා. ඊට පස්සේ ආපහු කැබිනට් මණ්ඩලය තීරණය කරනවා අගෝස්තු මාසේ 22 වෙනිදා දේශීය නිෂ්පාදකයින්ගෙන් අවශ්‍ය වෙන කාබනික පොහොර ටික මිලදී ගන්න කියලා. ඒකත් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා තියෙනවා. මේ කන්නේට අවශ්‍ය වෙන තරම් ප්‍රමාණයට දේශීය නිෂ්පාදකයින්ට පොහොර සලසන්න බැරි වෙනවා කියන එක මේ වෙනකොට ඔප්පු වෙලා තියෙන්නේ. එතකොට මේකත් එක්ක මේ කන්නේ පොහොර ලබා දීම සම්බන්ධව බරපතල ප්‍රශ්නයකට ආණ්ඩුව එක පැත්තකින් මුහුණ දීලා තියෙනවා. අනිත් පැත්තෙන් ගොවිය බරපතල ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. මේ කන්නේ වගාව සඳහා අවශ්‍ය වෙන පොහොර ටික කොහොමද ගන්න කියන ප්‍රශ්නේ. ඒක නිසා තමයි ආණ්ඩුව අන්තිමට 9 වෙනි මාසේ 22 වෙනිදා තීරණය කරා පොහොර ආනයන කාබනික පොහොර නැවත වතාවක් ආනයනය කරන්න කියලා විදේශ රටවල් වලින්. දැන් මේ ගේනේම සම්බන්ධවත් එක පැත්තකින් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. චීනෙන් ගෙන ආපු පොහොර කාබනික පොහොර වල අහිතකර බැක්ටීරියා වර්ග දෙකක් තියෙනවා කියලා දැන් ඔප්පු වෙලා දැන් චීනේ තර්ධනය කරමින් ඉන්නවා. ඒ වාර්තා ප්‍රතික්ෂේප කරලා ඉවර වෙලා මේ පොහොර ටික අරගෙන බෙදලා දෙන්න කියලා ඒ පොහොර ටික ගිහිල්ලා ඒගොල්ලෝ දෙන්න තීරණය කළා තිබ්බේ උතුරු මැද පළාතට. අනුරාධපුරය හා පොළොන්නරුව දිස්ත්‍රික්ක දෙකේ ගොවි ජනපද ව්‍යාපාර වලට තමයි ඒ චීනෙන් ගේන කාබනික පොහොර මෙට්‍රික් ටන් 90000 ගිහින් දෙන්න තීරණය
තීරණය කළා තිබ්බේ දැන් ඒ තොගේ ගන්න කියලා චීන පැත්තෙන් බලපෑමක් කරමින් ඉන්නවා. එතකොට මෙන්න මෙහෙම කිසිදු සැලැස්මක් නැතුව හදපු කාබනික ඒ කියන්නේ කිසිදු සැලැස්මක් නැතුව ආණ්ඩුව ගෙනාපු රසායනික පෝරා පලිබෝධනාශක තහනම් කිරීමේ වැඩපිළිවෙල ඇතුලේ මේ මොහොත වෙනකොට ගොවි ජනතාව බරපතල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. අද මේ මොහොත වෙනකොට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගොවි ජනපද ව්‍යාපාර පහම පරාක්‍රම සමුද්‍රයේ ගිරිතලේ ව්‍යාපාරයේ මින්නේරි ව්යාපාරයේ කවුඩොල්ල ව්‍යාපාරයේ සහ ඇලෑර ව්‍යාපාරයේ කියන ව්‍යාපාර පහම හෙක්ටයාර 30000කට ආසන්න ප්‍රමාණයක් වගා කරනවා. ඒගොල්ලෝ මේ හැම ව්‍යාපාර කමිටුවකදීම තීරණය කළා තියෙනවා මේ සැරේ කන්න රැස්වීම් වලදී අපිට පොහොර ප්‍රශ්න විසඳෙනකම් වතුර එපා කියලා. එතකොට දැන් කන්න රැස්වීම් වල වගා කාලසටහන අනුමත කරගන්න බැරි වෙලා තියෙනවා දිස්ත්‍රික් ලේකම්ට ප්‍රාදේශීය ලේකම් වරුන්ට. ඒක නිසා ඇලවල් වල වතුර අනින්න විදියක් නැති වෙලා තියෙනවා මේ මොහොත වෙනකොට. ගොවියෝ කියන්නේ පොහොර නැත්තම් වතුර එපා කියන තැනකටපත් වෙලා තියෙනවා. ඒ වගේම තිරිකුණාමල දිස්ත්‍රික්කයේ කන්තලේ ව්‍යාපාරය, අල්ල ව්‍යාපාරය, මහදිවුල්කඩ ව්‍යාපාරය කියන මේ ප්‍රධාන ව්‍යාපාර ටික ගත්තොත් එහෙම ඒ ව්‍යාපාරවල පහුගිය දවස්වල කන්න රැස්වීම් වලදී තීරණය කරත් වතුර දෙන්න මේ වෙනකොට ඒගොල්ලෝ නැවත කන්න රැස්වීම් තියලා ලිඛිතව දීලා තියෙනවා දිස්ත්‍රික් ලේකම්ට හා ව්‍යාපාර කමිටු වල ප්‍රධානීන්ට ඒවට ඒ නියමිත දිනට වතුර නිකුත් කරන්න එපා. අපි වගා කරන්න සූදානම් නැහැ. පොහොර වලට පොහොර ප්‍රශ්නේ සඳහා නිසි උත්තරයක් ලැබෙනකම් කියලා. ඒ වගේම තමයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාර 11ක් විතර තියෙනවා ප්‍රධාන. ඒ ව්‍යාපාර වලත් මේ විදිහට මේ ප්‍රශ්නේ මතුවලා තියෙනවා. ඒ වගේම මහවැලි ව්‍යාපාර හැටියට සී කලාපේ දෙහිඅත්ත කණ්ඩිය අදත් ජනතාව මහ පාට්ට බැහැලා මහ වැස්සේ උද්ඝෝෂණය කරා පොහොර ටික වෙලාවට දෙන්න කියලා. එතකොට දැන් ඒ කියන්නේ සී කලාපේ මහවැලි ව්‍යාපාරේ සී කලාපේ සහ බී කලාපේ කන්න රැස්වීම් වල තීන්දුව කරලා තිබ්බ ව්‍යාපාර කමිටුවලදී වතුර දෙන්න කියලා. ඒගොල්ලෝ දැන් නැවත වතාවක් ආපහු ව්‍යාපාර කමිටු රැස් කළා තීන්දුව කරලා තියෙනවා වතුර එපා පොහොර ටික හම්බ වෙනකම් කියලා. එතකොට මෙන්න මේ විදිහට බරපතල විදිහේ අරුබුදයකට මේ මොහොත වෙනකොට මූණ දීලා තියෙනවා විශේෂයෙන්ම මේ මහකල්ලේ වගා කරන ගොවි ජනතාව. අපි දන්නවා දැන් මේ මහකන්නේ ගත්තොත් එimhe ලංකාවේ හෙක්ටයාර 8,8ක විතර ප්‍රමාණයක් විවගා කරනවා. ඒ වගේම අනිකුත් භෝග මහකන්නේ වගා කරනවා. සාමාන්‍යයෙන් ගත්තොත් එimhe ලංකාවේ බඩේරුඟු හෙක්ටයාර 78000ක විතර වගා කරනවා. ඒතර මේකෙන් වැඩිම පංගු වගා කරන්නේ වැඩිම ප්‍රමාණය වගා කරන්නේ වර්ෂා ජලයෙන්. එතකොට ඒවා වගා කරන්නේ මේ මහකන්නේ විශේෂයෙන්ම මොනරාගල ඊට පස්සේ අම්පාර ඒ වගේම පොළොන්නරුව අනුරාධපුරේ වගේ දිස්ත්‍රික්කවල දැන් ඒගොල්ලෝ තීරණය කළා තියෙනවා මේ කන්නේ පොහොර නැත්තම් බඩේරුඟ වවන්න විදියක් නැහැ කියලා. අපි කැට තියලා කියනවා කුසිකර්ම අමාත්‍යාංශයට ගිය අවුරුද්දේ බඩේරුඟ අස්සන්න මෙට්‍රික් ටන් ලක්ෂ 3ක් හම්බ වුණා. හෙක්ටයාර 78000ක් වගා කරා. මේ කන්නේ කුසිකර්ම අමාත්‍යාංශයට බලා ගන්න පුළුවන් ගොවියෝ හෙක්ටයාර 50000කට වඩා අඩුවෙන් තමයි වගා කරන්නේ. ඒ වගේම බඩේරුඟ අස්සන්න ලක්ෂ 2කට වඩා පල්ලෙහා බයිනවා මේ කන්නේ අවසන් වෙනකොට. ඒ වගේම තමයි බීලුණු ගත්තොත් එහෙම බීලුණු අස්සන්න සාමාන්‍යයෙන් තිබ්බා අක්කර ඒ කියන්නේ බීලුණු අස්සන්න සාමාන්‍යයෙන් තිබ්බා මෙට්‍රික් ටන් 65000ක් විතර අර්ථාපල් අස්සන්න තිබ්බ මෙට්‍රික් ටන් 65000ක් විතර බීලුණු අස්සන්න තිබ්බ මෙට්‍රික් ටන් 43000ක් විතර රතුළුණු අස්සන්න තිබ්බ මෙට්‍රික් ටන් 65000ක් විතර මේකෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ නිෂ්පාදනයේ පල්ලෙහා වැටෙනවා. ඒතකොට මේ වගේ බරපතල අරුබුදයකට මේ මොහොතේ ගොවි ජනතාව එක පැත්තකින් පත් කරලා තියෙනවා මේ ආණ්ඩුව ගෙනාවු පොහොර ප්‍රතිපත්තියත් එක්ක. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ රටේ ජනතාවට ආහාර හිමි වෙන තැනකට මේක පත් කරලා තියෙනවා. එතකොට මේක මෙහෙම වෙන්න බලපෑවේ ආණ්ඩුව ගෙනාපු මේ හදිසි කඩිකුලප්පු තීරණයත් එක්ක. ඒ වගේම මේ මොහොත වෙනකොට අනිත් පැත්තෙන් ජාවාරම්කාර සමාගම් ටික ක්‍රියාත්මකව ඉන්නවා. ජාවාරම්කාර වෙළඳ ව්‍යාපාරිකයෝ ටික ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. ඒගොල්ලෝ අපි දැක්ක දැන් පහුගිය දවස්වල තෙල් බෙහෙත් පොහොර ටික තමන්ට හිතන ගණන් වලට විකුණමින් ඉන්නේ. මේ දවස්වල වෙනකොට වල් මර්ධනයට අවශ්‍ය වෙන සොපිට් එක කඩවල් වල තියෙනවා. වල් මර්ධනයට අවශ්‍ය වෙන අනිකුත් බෙහෙත් වර්ග කඩවල් වල තියෙනවා. ඒ වගේම තමන්ට දේශපාලඥයෝ මැදිහත් වෙලා තමන්ට හිතවත් කණ්ඩායම් වලට පොහොර ලොරි පිටින් ගෙනල්ලා බානවා ලැයිස්තු හදලා සල්ලි එකතු කරගෙන ඒව ටික ඔක්කොම කරගෙන දේශපාලඥයන්ගේ සම්බන්ධීකරණය ඇතුලේ රසායනික පොහොර තමන්ගේ හිතවතුන්ට විතරක් බෙදලා දෙන වැඩපිළිවෙලක් පටන් අරගෙන තියෙනවා. එතකොට හැබැයි ඒව තමන්ට හිතු ගණන් වලට තමයි දැන් සිද්ධ වෙන්නේ. අපිට මේවා පැමිණිලි කරන්න තියෙන පාරිභෝගික අධිකාරියට හැබැයි පහුගිය දවස්වල පාරිභෝගික අධිකාරිය මිල පාලනය සඳහා ගහලා තියෙන ගැසට් ආපහු අකුලගත්තු විදියට අපිට ලැජ්ජාවක් තියෙනවා මේවා ගැන පාරිභෝගික අධිකාරියට කියන්න. මොකද ඒකට කිව්වට වැඩක් වෙන්නේ නැහැ කියලා. හැබැයි ඒ වුණත් අපිට කියන්න තියෙන එතෙන්ට ඒක නිසා අපි පාරිභෝගික අධිකාරියට කියනවා පොහොර
පොහොරවල මිල පාලනය කරන්න පාරිභෝගික අධිකාරිය මැදිහත් වෙන්න ඕනකම තියෙනවා. ඒ වගේම මේ මොහොතේ ඉතිරි වෙලා තියෙන මොනවා හරි රසායනික ද්‍රව්‍ය ටික වෙළඳ පොලේ කඩවල වල තියෙනවා. ඒ වගේ මිල පාලන ක්‍රියාවලියට පාරිභෝගික අධිකාරිය මැදිහත් වෙන්න ඕනකම තියෙනවා. රුපියල් 2800ට තිබ්බ වල් බෙහෙත් කෑන් එක දැන් මේ වෙනකොට රුපියල් 8000ට විකුණනවා. ඒ වගේම කිලෝ 25 නිල් කැට පොහොර එක රුපියල් 2800යි තිබ්බේ දැන් ඒක රුපියල් 8000ට වෙළඳ පොලේ විකුණනවා. එහෙම තැනකටපත් වෙලා තියෙනවා. එක පැත්තකින් මේක ඇතුලේ අනිත් පැත්තෙන් මේ වෙළඳ මාපියාවන් විසින් තමන්ගේ මඩිය තර කරගන්න වැඩ පිළිලකුත් මේක ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා යෝජනා දෙකක්. එකක් තමයි ආණ්ඩුව මේ ගත්තු දැන් ජනාධිපතිතුමා අපි දැක්ක පහුගිය දවස්වල සමාජ මාධ්‍ය ජාලවල බරපතල විදියට ප්‍රචාරය වුණා ජනාධිපතිතුමාට අත්දැකීම් අඩුයි අයියා මේකට දැන් සපෝට් කරන්න ඕනේ කියලා. එතකොට ජනාධිපතිතුමා අර හදිස්සිය ගත්ත කඩිකුලප්පුව හැදිලා හදිස්සිය ගත්ත මේ ඔලොමොට්ටට තීරණය ආපස්සට ගන්න කටයුතු කරන්න ඕනේ එක්කෝ එක පැත්තකින්. ඒ තීරණය ආපස්සට අරගෙන කාබනික පොහොර කාබනික පොහොර පාවිච්චි කරලා ලංකාවේ කෘෂිකර්මාන්තය ඉස්සරහට අරගෙන යාම සඳහා සෞභාග්‍ය දැක්මේ වැඩපිළිවෙලක් ඒගොල්ලෝ ප්‍රකාශයටපත් කරලා තිබ්බා මැතිවරණයට කලින්. අන්න ඒක ක්‍රියාත්මක කරන්න. ඒක ඇතුලේ තියෙනවා අවුරුදු 10ක කාලයක් තිස්සේ ක්‍රමානුකූලව පියවරෙන් කොහොමද මේ කාබනික පොහොර පාවිච්චි කරලා වසවිස වලින් තොර ආහාර නිෂ්පාදනය කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා. හැබැයි ඒක අංග සම්පූර්ණ වැඩපිළිවෙලක් නෙවෙයි. මොකද පොහොර විතරක් පාවිච්චි කරලා වසවිසෙන් තොර ආහාර නිෂ්පාදනය කරන්න බෑ. ප්‍රධාන ප්‍රශ්නේ වෙලා තියෙන අපේ රටේ පස මූණ දීලා තියෙන தත්ත්වය ඒකට උත්තර හොයාගන්න ඕනේ එක පැත්තකින්. අනිත් පැත්තෙන් ඊට පස්සේ ඒව කාබනික පොහොර පාවිච්චි කරලා වගා කරන්න සූදානම් කරනකොට අනිත් පැත්තෙන් ඒකට ගැළපෙන විදියට බීජ සකස් කරගැනීමේ වගකීමක් තියෙනවා. ඒ සමස්තය ගැන හිතලා ක්‍රමානුකූල වැඩපිළිවෙලක් හදලා ඒක ක්‍රියාත්මක කරන්න මෙන්න මේ ගත්තු හදිස්සි වෙලා ගත්තු මේ කඩිකුලප්පු ඔලොමොට්ටල තීරණේ ආපස්සට අරගෙන ගොවි ජනතාවගේ ජීවිතේත් ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මේ රටේ මහ ජනතාවගේ ආහාර සුරක්ෂිතභාවය රැක ගන්න මැදිහත් වෙන්න කියන එක යෝජනාවක් අපි ආණ්ඩුවට කියනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් ආණ්ඩුව ඒ යෝජනාවට එකඟව නැතුව කටයුතු කරන්න සූදානම් නම් ආණ්ඩුව නිශ්චිතවම මේ කන්නේ වගා කරන්න නම් ගොවි ජනතාවට විසඳන්න ඕන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒ ප්‍රශ්න ටිකට හරි නිවැරදි උත්තරයක් ආණ්ඩුව දෙන්න ඕනකම තියෙනවා. පොළොන්නරුවේ කන්න රැස්වීමේදී, කවුඩුල්ල කන්න රැස්වීමේදී, ගිරිතලේ කන්න රැස්වීමේදී, අල්ල ව්‍යාපාරේ කන්න රැස්වීමේදී, දෙහිඅත්ත කණ්ඩියේ කන්න රැස්වීමේදී මේ පහුගිය කාලවල තිබ්බ හැම කන්න රැස්වීමකදීම ගොව්වේ ඇව්වේ මූලික ප්‍රශ්න කිහිපයක්. අපිට දෙන පොහොර මොනවද? ඒ පොහොර කවද්ද දෙන්නේ? කොච්චර දෙනවද? ඒක පාවිච්චි කරන්නේ කොහොමද? දැන් කියනවා සිවිට් කණිකාමයේ පොහොර දෙනවා කියලා කියනවා 100%ක් සුපෝෂිතක පුරපු කාබනික පොහොර දෙනවා කියලා කියනවා කොම්පෝස්ට් පොහොර දෙනවා කියලා කියනවා නයිට්‍රජන් දියර පොහොරයක් දෙනවා කියලා කියනවා KCl එකක් දෙනවා කියලා කියනවා. හැබැයි මේවා පාවිච්චි කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව ගොවි ජනතාව කවුරුවත් දැනුවත් කරලා නැහැ. ඒක නිසා පළවෙනි ප්‍රශ්නේ ආණ්ඩුව වගා කරන්න කියනවා නම් මේ මහකන්නේ ආණ්ඩුව කියන්න ඕන පොහොර දෙන්නේ කවදද කොච්චර දෙනවද දෙන්නේ මොනවද ඒව වගා කරන්නේ ඒව පාවිච්චි කරන්නේ කොහොමද කියන කාරණාව ආණ්ඩුව හරි පැහැදිලිව ගොවින්ට ප්‍රකාශ කරන්න ඕනේ. එහෙම කරාට පස්සේ තමයි ගොවින්ට කල්පනා කරලා බලන්න වෙන්නේ වගා කරනවද නැද්ද කියලා. දෙවෙනි කාරණාව තමයි අනිවාර්යයෙන්ම ආණ්ඩුව කියන්න ඕනකම තියෙනවා මේ කාබනික පොහොර පාවිච්චි කරලා වගා කරාට පස්සේ අපිට මේ රටේ ගොවි ජනතාවට තමන් ගිය අවුරුද්දේ ගත්තු අස්වැන්න ඒ විදිහටම ගන්න පුළුවන්ද බැරිද කියන එක ආණ්ඩුව සාතික කරලා කියන්න ඕනකම තියෙනවා. අපි දන්නවා කෘෂි විශේෂඥයෝ මේ වෙනකොටත් ඒගොල්ලෝ පැහැදිලිවම ප්‍රකාශයටපත් කරලා තියෙනවා කාබනික පොහොර වලින් විතරක් නිෂ්පාදනයට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම නිෂ්පාදනය අස්වැන්නයන් ප්‍රමාණයකින් අඩු වෙනවා කියලා. එතකොට දැන් පහුගිය දවස්වල අපි දැක්කා දේශපාලඥයෝ සහ රජයේ ඉහළ නිලධාරීන් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ දිසාපතිතුමා පොළොන්නරුවේ දිස්ත්‍රික්කයේ දිසාපතිතුමා ඒ ගොවි ව්‍යාපාර කමිටු වලට එන වෙනත් රජයේ නිලධාරීන් ඊට පස්සේ ඇමතිවරු ඒගොල්ලෝ ගොවීන්ට කියනවා මේක වෙනස් කරන්න ඕගොල්ලෝ කන්න 3-4ක් කැපකිරීමක් කරන්න කියලා. හැබැයි අපි දැක්ක පහුගිය අගෝස්තු මාසේ 2 වෙනිදා 3 වෙනිදා මුල් සතියේ තිබ්බ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගත්ත මැති ඇමතිවරුන්ගේ පඩිය කොවිඩ් එකට දෙන්න කියලා. හැබැයි ඇමතිවෝ එළියට බහැලා මොකද්ද කිව්වේ? ඒගොල්ලෝ කිව්වා මගේ පඩිය දෙන්න විදියක් නැහැ. මගේ පඩිය මෙන්න මේ ඔක්කොටම කැපිලා යනවා. ඒක නිසා මගේ පඩිය මේකට දෙන්න විදියක් නැහැ කියලා තමයි කිව්වේ. ඒගොල්ලෝ කැපකිරීම කරන්න කතා කරාට පස්සේ ඒගොල්ලෝගේ භාෂාව එහෙම. ගොවියට කියනවා ගොවියා මේ කන්නේ වගා කරන මේ කන්න දෙක වගා කරන එකෙන් තමයි මුළු පවුලක් අවුරුද්දක් නඩත්තු කරන්නේ. එතකොට ඒගොල්ලොන්ට කියනවා ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු 2-3ක් කැපකිරීම කරන්න තමන්ගේ ආදායම අඩු කරගෙන මේකට කැපකිරීම කරන්න කියලා කියනවා. අපි කියනවා මේකට කැපකිරීම කරන්න
ආණ්ඩුව එහෙමනම් ඒක ඉස්සෙලා කරලා පෙන්වන්න ඕනකම තියෙනවා. එක පැත්තකින් අනිත් පැත්තෙන් මේක ක්‍රමානුකූලව විද්‍යාත්මක වැඩපිළිවෙලක් ඇතුළේ ගෙනාව නම් මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. සාධාරණ විදියට අස්සන්නක් අරගෙන කලින් ගත්තු අස්සන්න ඒ විදිහටම අරගෙන මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්කම තිබ්බ ක්‍රමානුකූල වැඩපිළිවෙලකට ආවනම් ඒක නිසා ආණ්ඩුව හරි පැහැදිලිවම කියන්න ඕනකම තියෙනවා වගා කරන්න කලින් මේ කන්නේ පටන් ගන්න කලින් ගොයින්ට මේ කන්නේ පටන් ගන්න නම් අස්සන්න අඩු වෙන එකට වන්දි ගෙවන වැඩපිළිවෙල මොකක්ද කියන එක හරි පැහැදිලිවම ආණ්ඩුව කියන්න ඕනකම තියෙනවා. තුන්වෙනි කාරණාව තමයි පලිබෝධ මර්ධනය කරන්නේ කොහොමද කියන එක ආණ්ඩුව කියන්න ඕනකම තියෙනවා. වල් ඇතුළු අනිකුත් පලිබෝධකින් ක්‍රීඩා හානි වෙන්න පුළුවන්, දුමුරු ක්‍රීඩාව වෙන්න පුළුවන්, පැලමැක්ක වෙන්න පුළුවන්, පුරුප්පණුව වෙන්න පුළුවන්. මේ හැම පලිබෝධකෙක්ම ගොයන් වලට සහ අනිකුත් භෝග වලට මේ කන්නේ වගා කරනකොට වර්ෂාවයි වෙනත් දේශගුණික වෙනස් වීමුත් එක්ක අනිවාර්යයෙන්ම හානි කරනවා. සහ අපේ බීජ හැදිලා තියෙන්නේ ඒවට ඔරොත්තු දෙන පුළුවන් වෙන විදියට නෙවෙයි. එතකොට මෙන්න මේ හානි වලට කොහොමද ගොවි ජනතාව මේ හානි වළක්ව ගන්නේ කොහොමද? ඒ හානි වලට මුහුණ දෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව ආණ්ඩුව හරි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න ඕනකම තියෙනවා. හතරවෙනි කාරණාව තමයි අපි දැක්ක 1950 ගණන් වල රසායනික පොහොරා පලිබෝධනාශක ගෙනත් දෙනකොට ඒවා නිකන් ගෙනල්ලා දුන්නේ ගොවි ජනතාවට පාවිච්චි කරන්න කියලා. ඒ වගේම තමයි 1970 ගණන් වල වෙනකොට සිපොට්කෝ මහත්තයා කියලා ඇවිල්ලා ගුවන් විදුලි නාට්‍ය පෙන්නලා පලිබෝධනාශක වර්ග රසායනික පොහොර පාවිච්චි කරන්න ගොවි ජනතාවට පුරුදු කරා. එහෙම පුරුදු කරලා අවුරුදු 40කට පස්සේ තමයි කියන්න පටන් ගත්තේ මේවා පාවිච්චි කරපු නිසා මේ වගේ තියෙන මෙන්න මේ අහවල් දේව නිසා මෙන්න මේ විදිහේ බෝනවන රෝග වලට ජනතාව ගොදුරු වෙලා තියෙනවා කියලා. ඒ වගේම තමයි දැන් මේ මොහොත වෙනකොට කොම්පෝස්ට් පොහොරත් එක්ක ඒ වගේ මේ පාවිච්චි කරන අනිකුත් කොම්පෝස්ට් ද්‍රව්‍යත් එක්ක විවිධ වර්ගයේ ලෙඩ රෝග සහ අහිතකර රසායනික ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන්කම තියෙනවා කියන එක පැහැදිලිව සාකච්ඡාවක් තියෙනවා රට පුරාම. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ දෙන පොහොරවල ප්‍රමිතිය සම්බන්ධව සහතිකයක් ආණ්ඩුව දෙන්න ඕනකම තියෙනවා. මෙන්න මේ කියන එක්ක ආණ්ඩුව මේ කඩිකුලප්පුව හැදිලා ගත්තු මේ ඔලොමොට්ට තීරණය රිවර්ස් කරලා ඒ තීරණය ආපස්සට අරගෙන ක්‍රමානුකූලව කාබනික වගාව සඳහා යන වැඩපිළිවෙලක් යෝජනා කරන්න ඕන. එහෙම නැත්නම් ආණ්ඩුව අනිවාර්යයෙන්ම ගොවි ජනතාවට කියන්න ඕන පොහොර ටික දෙන්නේ කවද්ද? කොච්චර දෙනවද? ඒ වගේන් අපි කොහොමද වගා කරන්නේ? මොනවද දෙන වර්ග කියලා කියන්න ඕන. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අඩු වෙන අස්සන්නට වන්දිය දෙන්නේ කොහොමද කියලා කියන්න ඕන. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මේ වගේ ප්‍රමිතිය සම්බන්ධව සහතික වෙන්න ඕන. පලිබෝධනාශක කොහොමද පලිබෝධකයෙන් මර්ධනය කරන්නේ කොහොමද කියන කාරණාව කියන්න ඕනකම තියෙනවා. ඔන්න ඔය කාරණා දෙකට ආණ්ඩුව මැදිහත් වෙලා ඒ ප්‍රශ්න ටිකට ගොවි ජනතාවට උත්තර දුන්නොත් තමයි උත්තරයක් හම්බුනොත් තමයි මේ කන්නේ වගා කරන්න කියන තීන්දුවට දැන් ගොවි ජනතාව ගිහිල්ලා තියෙනවා. ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා ඊළඟ කන්න රැස්වීම වටේට දැන් සියලුම කන්න රැස්වීම ආපහු හැදවන්න ගොවි ජනතාව තීරණය කළා තියෙනවා. වතුර දෙන්න තීරණය කරපු තැන්වලත් ආපහු නැවත වතාවක් කන්න රැස්වීම කැඳවලා ඒ වතුර ගන්න එක ප්‍රතික්ෂේප කරලා මේ ප්‍රශ්න වලට උත්තර අරගෙන එන්න කියලා ගොවි ජනතාව යෝජනා කරමින් ඉන්නවා. ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා අදාළ බලධාරීන්ට කියනවා ඔන්න ඔය ප්‍රශ්න ටිකට විසඳුම් අරගෙන එන්න, ඔය ප්‍රශ්න ටිකට උත්තර අරගෙන එන්න, මේ කන්නේ වගා කරන්න ගොවි ජනතාවට වගා කරන්න අවශ්‍ය නම් ගොවි ජනතාව මේ සැරේ වගා කරන්න නම් ඒ ප්‍රශ්න ටිකට අනිවාර්යයෙන්ම උත්තර ලැබෙන්න ඕනකම තියෙනවා. එහෙම නැති වුණොත් හරි පැහැදිලිවම සිද්ධ වෙන ඉදිරියට සිද්ධ වෙන ගොවි ජනතාවගේ ජීවිතේ පැත්තෙන් සිද්ධ වෙන සහ ඊට පස්සේ අනිත් පැත්තේ රටේ ජනතාවගේ ආහාර සුරක්ෂිතභාවයෙන් සිද්ධ වෙන ඒ සමස්ත තත්ත්වයටම රජයේ වග කියන්න ඕන කියන කාරණාව අපි ගොවි අරගල ව්‍යාපාර විදියට පැහැදිලිවම ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි අපි දැක්ක පහුගිය දවස්වල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වාරේ තිබුණු ඉඩම් අක්කර ලක්ෂ ගාණක් අවශේෂ වනාන්තර කියලා ප්‍රාදේශීය ලේකම්වරුන්ට බාර දුන්නා. එතකොට මේක ප්‍රාදේශීය ලේකම්වරුන්ට දිස්ත්‍රික් ලේකම්වරුන්ට බාර දුන්නා. ඒ වෙලාවෙත් පරිසරවේදීන් ඇතුළු පරිසරය ගැන කටයුතු කරන සංවිධාන ගණනාවක් මේකට විරෝධය පළ කරා. විරෝධය පළ කරලා කිව්වා මේක මේ ජාවාරම් සඳහා තමයි පාවිච්චි කරන්න බලපත්‍රයක් තමයි මේ ආණ්ඩුව හදාගෙන තියෙන්නේ මේ අවශේෂ වනාන්තර ටික ප්‍රාදේශීය ලේකම්වරුන්ට බාර දීලා කියලා. දැන් මේ ව්‍යාපාරේ පටන් අරගෙන තියෙන්නේ. අපි දැක්ක පහුගිය දවස්වල සියමල ආණ්ඩුවේ ඇතිමලේ කොටියාගල ප්‍රදේශයේ ගොවි ජනතාව මහා පාට්ට බැලලා උද්ඝෝෂණය කරනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලනවා. ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ මොනරාගල එක පැත්තකින් යාල අනිත් පැත්තෙන් කුමන ඒ රක්ෂිත දෙකට යාබදව තිබුණු කැබිලිත්ත කියන රක්ෂිතයේ 2012 නොවැම්බර් මාසේ 12 වෙනිදා
ගැසට් කරලා වෙන් කරා හෙක්ටයාර් 28000කට ආසන්න ප්‍රමාණයක්. එතකොට ඒක ඇතුලේ ඒ වෙනකොටත් වගා කරගෙන හිටපු ගොවියෝ ප්‍රමාණයක් හිටියා. ඒ වගේම ඒ අවට අවශේෂ වනාන්තරවල අක්කර 25000ක විතර ගොවි පවුල් 3000ක් විතර අමතරවත් වගා කරගෙන හිටියා. පහුගිය දවස්වල පහුගිය දිගින් දිගටම ඒ කියන්නේ 2018 අවුරුද්දේ 2019 අවුරුද්දේ 2020 කියන අවුරුද්දේ මේ අවුරුදු තුනේම මේ ප්‍රශ්නේ දිගින් දිගටම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගොවි ජනතාව ගැටි ගැටි තමයි ඉස්සරහට ආවේ. එතකොට ඒකෙදි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවසාන වතාවට කිය 2018 2019 2020 ගොවීන්ට ගිහිල්ලා ඒ රක්ෂිතවල අනවසරයෙන් වගාව කරගෙන තමන්ගේ හේන් වගාව කරගෙන යන්න ඉඩ දුන්නා. ඔය මං අර ඉස්සෙල්ලා කියපු අක්කර හෙක්ටයාර් 78000 බඩේරු වවණේකේ හෙක්ටයාර් 20000කට වඩා ආසන්න ප්‍රමාණයක් ඔය සීමලා ආණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ඇතුලේ වගා කරනවා. එතකොට දැන් 2020 දී අවසාන වතාවට කියලා ආණ්ඩුව තීරණයක් ගත්තා. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඊට කලින් තිබ්බ කුෂිකර්ම ඉඩම් අමාත්‍යවරයා හා වනජීවි අමාත්‍යවරයා සම්බන්ධ වෙච්ච කමිටුවේදී ගත්ත තීරණයක් අනුව 2021 ජනවාරි 2021 මාර්තු මාසේ 31 වෙනිදා වෙනකොට සියලුම ගොවීන්ට අර ප්‍රාදේශීය ලේකම්වරයාට බාර දුන්නු අක්කර 25000න් ඒකේ වගා කරන ගොවි පවුල් විදිහට හඳුනාගත්තු 4000කට ආසන්න ප්‍රමාණයක් හිටියා. මෙන්න මේ ගොවි පවුල් 4000ට ඒ අක්කර 25000 සාධාරණ විදිහට හෙක්ටයාර් 2 ගානේ අක්කර 5 ගානේ බෙදලා දෙනවා කියලා තීරණයක් ගත්තා. හැබැයි දැන් මේ මොහොත වෙනකොට සිද්ධ වෙලා තියෙන්නේ දැන් කන්නේ ආරම්භ වෙලා මාසයක් විතර වෙනවා. කිසිදු ගොවියෙකුට බින් ඉඩම් කෑල්ලක් වෙන් කරලා දුන්නේ නැහැ. ආණ්ඩුව දැන් ඒ අක්කර 25000 ප්‍රාදේශීය ලේකම්වරයා හරහා මැදිහත් වෙලා විවිධ සමාගම් සඳහා ආයෝජන සඳහා නිදහස් කරන්න කටයුතු කරනවා ගොවියෝ එකෙන් අයින් කරලා. ඒක නිසා දැන් මේක බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ආණ්ඩුව ඒ කියන්නේ ආණ්ඩුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිදහස් කරගත්තු ඉඩම් දැන් මේ වෙනකොට ඒව නිදහස් කරගත්තේ ඒ වගේ වගා කරන ගොවි ජනතාවට දෙන්න කියලා. ජනාධිපතිවරයා අපි දැක්කා රැස්වීමට ගිහිල්ලා කිව්වා මගේ වචනේ තමයි ගැසට් මේ කියන්නේ ගැසට් කියලා කියන්නේ තමයි මගේ වචනේ තමයි ආයෙවට ගැසට් ගහන්න ඕනි නෑ කියලා එයා කිව්වේ මේ දැනට වගා කරගෙන යන ගොවීන්ට ඒ ඉඩම් ටික වගා කරගෙන යන්න දෙන්න කියලා. හැබැයි දැන් සියඹලාණ්ඩු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අක්කර ඒ කියන්නේ සියඹලාණ්ඩු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අක්කර 25000ක් ඉඩම් වගා කරපු ගොවියෝ 4000ක් පාට මහ පාට ඇදලා දාලා ආණ්ඩුව සූදානම් වෙනවා දැන් ඒ ඉඩම් ටික මහා පරිමාණ සමාගම් වලට දෙන්න. දැන්ටම සෝල ව්‍යාපෘතියක් සඳහා අක්කර 500ක් දීලා තියෙනවා. ඒ වගේම හරක් ඇති කිරිහරක් ඇති කිරීමේ ඒ කියන්නේ මීහරක් ඇති කිරීමේ ව්‍යාපෘති ගණනාවක් සඳහා දැනටමත් ඒ ප්‍රමාණයක් වෙන් කරමින් ගනිමින් ඉන්නවා. මේ විදිහේ විවිධ ව්‍යාපෘති සඳහා වෙන් කරමින් ඉන්නවා. ඒක නිසා අපේ ආණ්ඩුවට හරි පැහැදිලිවම කියනවා මේ අවශේෂ වනාන්තර කියලා ආණ්ඩුවට ඒව නිදහස් කරේ මේ රටේ වගා කරන ගොවි ජනතාවට අවශ්‍ය වෙන ඉඩම් ටික එකෙන් නිදහස් කරන්න. එහෙම නැතුව ජාවාරම්කාරයන්ට ඉඩම් ලබා දෙන්න නෙවෙයි. ඒක නිසා මේ ජාවාරම්කාරයන්ට ඉඩම් ලබා දෙන එක වහාම නතර කරලා මේ ඉඩම් ටික සියඹලාණ්ඩුව කොටියාගල ඇතිමලේ ප්‍රදේශයේ මෙතෙක් අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු 30ක් 35ක් තිස්සේ වගා කරමින් හිටපු ඒ ගොවීන් 4000ට බෙදලා දෙන්න කියන යෝජනාව අපි ගොවියර්ගල ව්‍යාපාර විදියට කරනවා.